හරි. අපි දැන් මුණ ගැහෙන්නේ ඔයගොල්ලන්ගේ පාඨමාලාවේ මේ 16 වෙනි නිපුණතාවයේ 3 වෙනි වීඩියෝ එකේ. දැන් අපි මීට කලින් 1 සහ 2 වීඩියෝ එකේදී දලලාභය ගණනය කරන්නේ කොහොමද කියන කාරණය සාකච්ඡා කළා. එතනදී ඔයගොල්ලන්ට මම පැහැදිලි කරලා දුන්නා කිසියම් ව්‍යාපාරයක යම් නිශ්චිත ගිණුම් කාලච්ඡේදයක් අවසානයේ එහි ප්‍රධාන ව්‍යාපාරීය කටයුත්ත තුළින් ලැබෙන ලාභය එනම් දලලාභය අපි ගණනය කරන්නේ ප්‍රධාන ආදායම වන විකුණුම් වලින් ඒ විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරලා. එතකොට විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම තමයි දලලාභය ලැබෙන්නේ. අපි පැහැදිලිව කිව්වා මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය ගත්තහම ඒකේ බලන ලාභයේ තවත් ස්වභාවයක් තමයි ශුද්ධ ලාභය කියලා කියන්නේ. එහෙම නැත්නම් ශුද්ධ අලාභය කියලා කියන්නේ. ඇත්තටම ශුද්ධ ලාභය හෝ අලාභය කියලා කියන්නේ ව්‍යාපාරයක ශුද්ධ මෙහෙයුම් ප්‍රතිඵලය. දැන් ඔයගොල්ලෝ දන්නවා ලාභ හෝ අලාභ ගණනය කරන්න අපි යොදාගන්න ප්‍රධාන වශයෙන් ලෙජරේ තියෙන ගිණුම් පන්ති දෙකක්. එකක් තමයි ආදායම් ගිණුම්. අනෙත් එක වියදම් ගිණුම්. මේ ආදායම් සහ වියදම් ගිණුම් ගත්තහම අපි මෙතනදී දලලාභය සොයා ගැනීම සඳහා යොදාගෙන තියෙන්නේ ප්‍රධානම ආදායම් ගිණුම වන විකුණුම් ගිණුමයි ප්‍රධානම වියදම බවට පත්වන විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා වන ගිණුම් කීපයකුයි පමණයි. උදාහරණයකට ගත්තොත් ගැනුම් ගිණුම ඊට අමතරව ගෙනීමේ කුලි තීරු ගාස්තු ගෙනීමේ කුලි ගිණුම තීරු ගාස්තු ගිණුම මෙන්න මේ වගේ තොගය විකිණිය හැකි තත්ත්වයට පත් කිරීම සඳහා දරන වියදම් ගිණුම් පමණයි අපි මේ දලලාභය ගණනය කිරීම සඳහා භාවිත කළේ. ඔගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරයක ලෙජරේ තව නොයෙකුත් ආදායම් ගිණුම් තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති ලද වට්ටම් ගිණුම, ලද කුලී ගිණුම, ඊට අමතරව ආයෝජන ආදායම් උසස් පෙළට ගොඩක් කලාවට එනවා වත්කම් විකුණුම් ලාභ. මෙන්න මේ වගේ වෙන ආදායම් ගිණුම් ලෙජරේ පවතිනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය වියදම් ගත්තහම ප්‍රධානම වියදම විකුණුම් පිරිවැය වුණාට ලෙජරයක් තුළ වියදම් ගිණුම් විශාල සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් විදුලි වියදම්, ජල බිල්පත් ගාස්තු, සේවකයන්ට ගෙවන වැටු, රක්ෂණ ගාස්තු, ගොඩනැගිලි කුලී වගේ දේවල්. අන්න ඒ වගේ වියදම් ගිණුම් අපි කිසිසේත්ම භාවිත කළේ නැහැ මේ දලලාභය කියන එක ගණනය කරන්න. අතවශ්‍යම දලලාභය අපි හොයන්න පාවිච්චි කළේ ප්‍රධානම ආදායම වන විකුණුමුයි ඊට අනුරූපිත වියදම් වන විකුණුම් පිරිවැය විතරයි. දැන් අපි කරන්න යන්නේ ව්‍යාපාරයක ශුද්ධ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරනවා. අතරම ශුද්ධ මෙහෙයුම් ප්‍රතිඵලයට අපි කියන්නේ ශුද්ධ ලාභය හෝ අලාභය. ඒක ගණනය කරද්දී අර අපි භාවිතයට නොගත්ත අනෙකුත් සියලුම ආදායම් සහ අනෙකුත් සියලුම වියදම් කියන ගිණුම් ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් අපි දැන් බලමු ආයතනයක ශුද්ධ ලාභය හෝ අලාභය කොහොමද ලාභ හෝ අලාභ ප්‍රකාශයක් ඇසුරෙන් ගණනය කරන්නේ කියලා. ඔයගොල්ලෝ අද දවසේ වැඩ පටන් ගන්න ටියුට් එකේ පිටු අංක 50 පෙරලා ගන්න. එතන තියෙනවා කොටුවක් මාතෘකාවක් දාලා ශුද්ධ ලාභය ගණනය කිරීම කියලා. එතන තියෙනවා පහලින් කොටුවක් ඒ කොටුව ඇතුලේ මේ සටහන ලියන්න. රයිට් ලියන්න. කිසියම් ව්‍යාපාර ආයතනයක් යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක්
අවසානයේදී ලැබූ ශුද්ධ මෙහෙයුම් ප්‍රතිඵලය එනම් ශුද්ධ ලාභය හෝ අලාභය සාමාන්‍ය පාඨය ලියන වෙනස් පාඨයක ලියවන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දෙවන කොටස තුලින් ගණනය කෙරේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන්නේ මූල්‍ය ප්‍රකාශනයක්. ඒ මූල්‍ය ප්‍රකාශනයෙන් බලන්නේ ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵල. ඒකේ පළවෙනි කොටසෙන් බලන්නේ දල ලාභය, දෙවෙනි කොටසෙන් තමයි ශුද්ධ ලාභය හෝ අලාභය බලන්නේ. ඒක ශුද්ධ ලාභය හෝ අලාභය බලන්න අපි යොදාගන්නේ දල ලාභය ගණනය කරාට පස්සේ ඉතිරි කොටස. ඒක තමයි මම දෙවෙනි කොටස කියලා ඔයගලන්ට කිව්වේ. right. අපි තවදුරටත් සටහන ලියනවා මේ විදිහට. දල ලාභය ගණනය කර ගැනීමෙන් පසු අනෙකුත් සියලුම ආදායම් ඊට එකතු කොට අනෙකුත් සියලුම වියදම් ගිණුම් ශේෂයන් ඉන් අඩු කළ පසුව ශුද්ධ ලාභය හෝ අලාභය ලැබේ. අපිට පුළුවන් මේ කොටුව ඇතුලේ මෙන්න මේ සූත්‍රය ලියන්න සූත්‍රයක්. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ බෝඩ් එකේ දල ලාභය ගණනය කරන්න අපි යොදාගත්ත සූත්‍රය තමයි ඊටාම කෙටියෙන් කිව්වොත් විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරනවා. අතරම ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ මේ විදිහට. දල ලාභයට අනෙකුත් සියලුම ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. ඒ අනුව අපිට මෙන්න මෙහෙම සූත්‍රයක් ලියන්න පුළුවන්. ශුද්ධ ලාභය හෝ අලාභය සමානයි කියලා ඔය කොටුව ඇතුලේ ලියා ගන්න. ශුද්ධ ලාභය හෝ අලාභය සමානයි දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම්. ශුද්ධ ලාභය හෝ අලාභය සමානයි දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම්. මේක තමයි දරුවනේ ශුද්ධ ලාභය හොයන සූත්‍රය. ශුද්ධ ලාභය හෝ අලාභය සමානයි දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම්. නමුත් ප්‍රායෝගිකව දැන් මේ ආකාරයට සූත්‍රයක් ලියලා අපි ශුද්ධ ලාභ අලාභ ගණනය කරන්නේ නැහැ. ඒක මෙන්න මේ වගේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේම දල ලාභය හෙව්වට පස්සේ වෙනත් ආදායම් ගලපලා වියදම් අඩු කරලා තමයි ශුද්ධ ලාභය හෝ අලාභය සොයන්නේ. අපි දැන් බලමු මේ දල ලාභය ගණනය කරාට පස්සේ ඒ ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න යොදාගන්නේ මේ වෙනත් ආදායම් මොනවද ඊට අමතරව වියදම් මොනවද කියන කාරණය. right. ටියුට් එකේ 51 වෙනි පිටුවට පෙරලා ගන්න. ඒකේ තියෙනවා ආදායම් කියලා සංකල්පයක්. ආදායම්. අපි ආදායම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්කම් කියලා. ඉන්කම්. ආදායම් ඉන්කම්. අර ඉරක් ගහලා ඒ කියන්නේ වරහන් ඇතුළේ ලියා ගන්න ඉංග්‍රීසියෙන් ඉන්කම් කියලා. ටියුට් එකේම ලියා ගන්න. ඉන්කම්. right. අපි බලමු ආදායමක් නිර්වචනය කරන්නේ කොහොමද? ඔයගලන්ට මතක ඇති 10 පන්ති 4 වෙනි පාඩමේදී මම පැහැදිලිව ආදායමක් නිර්වචනය කරන විදිහ පැහැදිලි කරලා දෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මූලික ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම ධන වගකීම. මේ හිමිකම කියන ගිණුම් කරන මූලිකාංගය වෙනස් කරන්න බලපාන්නේ ප්‍රධාන ගිණුම් කරන සංකල්ප හතරක්. ඒ කියන්නේ ගනුදෙනු හතරක බලපෑම තමයි මේ හිමිකමට බලපාන්නේ.
එකක් තමයි ආදායම්. එහෙම නැත්නම් ලාභ. ආදායමක් හරි ලාභයක් හරි නම් අපි හිමිකමට එකතු කරනවා. ඊළඟ කාරණේ තමයි වියදම්. වියදමකදී එහෙම නැත්නම් අලාභයකදී අපි හිමිකමෙන් අඩු කරනවා. තුන්වෙනි එක ගැනිලි. ගැනිලි වලදී අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා. අමතර ප්‍රාග්ධනයේදී අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. එතකොට මෙන්න මේ වගේ සාධක හතරක් තමයි අයිතිකරුගේ හිමිකම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ. අපි දැන් සාකච්ඡා කරන්නේ ආදායමක් කොහොමද නිර්වචනය කරන්නේ? අත වශයෙන්ම ආදායමක් නිර්වචනය කරන්නේ මෙන්න මේ හිමිකම කියන මූලිකාංගය දිහා බලලා. මේකේ වෙනස් වීම ඔයාට හොඳට අවබෝධ කරගන්න පුළුවන් නම් සාමාන්‍ය පෙළ මට්ටමේදී ආදායම නිර්වචනය කරන්න පුළුවන්. ඇත්තටම ඔයා බලන්න දැන් මේකේ හිමිකම කියන තීරුව ගත්තාම මේකේ හිමිකම වැඩි කරන්න බලපාන්නේ පැහැදිලිවම සාධක දෙකක්. එකක් ආදායම්, අනික අමතර ප්‍රාග්ධනය. එකක් ආදායම්, අනික අමතර ප්‍රාග්ධනය. ඒතර මේ සාධක දෙක මත තමයි මේ හිමිකම කියන එක වෙනස් වෙන්නේ. ඒතර ආදායමක් අපි නිර්වචනය කරන්නේ කොහොමද? අයිතිකරු යොදන ලද ප්‍රාග්ධනය හැරුණාම, අයිතිකරුවා යොදලා තියෙන ප්‍රාග්ධනය හැරුණාම, මෙන්න මේක හැරුණාම අයිතිකරුවන්ගේ හිමිකමෙහි වැඩිවීමක් වන ඕනෑම කාරණයකට අපි කියන්නේ සාමාන්‍ය පෙළ මට්ටමේදී ආදායමක් කියලා. හොඳට බලා ගන්න නිර්වචනය පාරක්. අයිතිකරු යොදලා තියෙන ප්‍රාග්ධනය හැරුණාම අයිතිකරුගේ හිමිකම වැඩි වන සෑම ගනුදෙනුවකටම කියන්නේ, ඒ කියන්නේ සංකල්පයකටම කියන්නේ ආදායමක් කියලා. නමුත් උසස් පෙළ පන්තියේදී නම් අපි ආදායම් නිර්වචනය කරන්නේ ඔහොම නෙමෙයි. ඒකට විශේෂ සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ විශේෂ නිර්වචනයක් තියෙනවා ආදායම් නිර්වචනය කරන විදිහ. මම පොඩි අදහසක් දෙන්න තියන්නම්. මෙන්න මෙහෙමයි උසස් පෙළදී සාමාන්‍යයෙන් ආදායමක් නිර්වචනය කරන්නේ. අයිතිකරුවන් ලෙසින් ව්‍යාපාරයට කරනු ලබන ප්‍රාග්ධනයේදීම් හැර වත්කම් වල අගේ ඉහළ යාමකින් හරි වගකීම් වල අගේ පහළ යාමකින් හරි අයිතිකරුවන්ගේ හිමිකමෙහි වර්ධනයක් වෙනවා නම් ඒවට අපි කියන්නේ ආදායම්. නමුත් 11 වසරේ පන්තියට ගැලපෙන විදිහට ගත්තොත් ආදායමක් නිර්වචනය කරන්නේ අපි කොහොමද? මෙන්න මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන හිමිකම කියන මූලිකාංගය දිහා බලලා. ඒ කියන්නේ අයිතිකරුවන් සිදු කරනු ලබන ප්‍රාග්ධනයේදීම් හැර හිමිකමේ සිදුවන වර්ධනයකට නැත්නම් වැඩිවීමකට අපි කියනවා ආදායම්. අපි දන්නවා ව්‍යාපාරයක් ගත්තාම සාමාන්‍යයෙන් වෙළඳ ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයක ප්‍රධානම ආදායම් මාර්ගය තමයි විකුණුම. ඒ හැරුණාම ව්‍යාපාර ආදායම් ලබන්න විවිධ දේවල් අනුගමනය කරනවා. ව්‍යාපාර සතුව තියෙන අතිරික්ත මුදල් ස්ථාවර තැන්පතු වගේ විශේෂ පොලි අනුපාතික ලැබෙන ගිණුම් වල තැන්පත් කරනවා. ඒතර ඒවට පොලි ආදායම් ලැබෙනවා. ඒතර පොලි ආදායම් කියන්නේ පැහැදිලිවම ලද පොලි කියලා කියන්නේ ආයෝජන ආදායම් කියන්නේ ව්‍යාපාරයකට සාමාන්‍ය ව්‍යාපාරීය කටයුතු වලින් පරිබාහිර වෙනත් කටයුතු වලින් ලැබෙන ආදායම් වර්ගයක්. මේක අමතරව ලද වට්ටම්, වත්කම් විකුණුම් ලාභ, ලද කුලී, ලද වෙනත් ආදායම්. ඔයගලන්ට මම ලේසි ක්‍රමයක් කියන්නම්. මේ විකුණුම් හැරුණාම සාමාන්‍ය පෙළ පන්තියේදී ආදායම් හඳුන ගන්න විදිහ ලද යනුවෙන් වචනයක් දීලා තිබ්බා. ලද පොලි, ලද කුලී, ලද කොමිස්, ලද කියන වචන තිබුණොත් ඒක ආදායම. ශේෂ පිරික්සුමක් ඇතුලේ බැරපැත්තේ ලද යනුවෙන් වචනයක් ඇතුළත් කරලා විස්තරේ තියෙන්නේ බැරපැත්තේ ඉලක්කමක් සඳහන් වෙනවා නම් අනිවාර්යෙන් ඒක ආදායම. එතකොට ව්‍යාපාර විසින් ප්‍රධාන ව්‍යාපාරීය කටයුත්තට පරිබාහිරව වෙනත් කටයුතු වල යෙදিলা විවිධ ස්වභාවයේ ආදායම් ලබනවා. ඒවා තමයි ලද වට්ටම්, ආයෝජන ආදායම්, වත්කම් විකුණුම් ලාභ, ලද පොලි වගේ දේවල්. එතකොට අපි තේරුම් ගන්න ඕන ව්‍යාපාරයක ප්‍රධානම ආදායම විකුණුම් ඒ හැර තව ආදායම් තියෙන්න පුළුවන්. එතකොට මේ දඩලාභය ගණනය කළාට පස්සේ
ව්‍යාපාරයේ ශුද්ධ ලාභ අලාභ ගණනය කරන්න නම් අර අනෙකුත් ක්‍රියාකාරකම් වලින් ලැබෙන ලාභ අලාභ ඒ කියන්නේ ආදායම් අපි සැලකිල්ලට ගන්න ඕන. එතකොට පුතේ ඔයාලා කරන්න ඕන ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දෙවැනි කොටසේදී මේ ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා මම මෙතන ලියලා පෙන්නන්නම්. දල ලාභයේ මුල් අවස්ථාවේ සොයාගෙන ඒ දල ලාභයට එකතු කරන්න ඕන ව්‍යාපාරයේ වෙනත් ලබන ආදායම් සියල්ල. ඒක අපි එකතු කරන්නේ වෙනත් ආදායම් කියලා ශීර්ෂයක් ඇතුළේ. ඉතින් ලද කුලී මම මේ උපතීරුවක ලියන්නේ ලද පොලි ආයෝජන ආදායම් තව එන්න පුළුවන් කෝලෙවල් වලට නම් එන්නේ වත්කම් විකුණුම් ලාභ මෙන්න මේ වගේ වෙනත් ආදායම් ව්‍යාපාර ලබනවා. එතකොට මේ දල ලාභයට මෙන්න මේ වෙනත් ආදායම් එකතු කළාට පස්සේ අපිට උත්තරයක් ලැබෙනවා. ඔන්න උත්තරෙන් තමයි ව්‍යාපාරයේ අනිකුත් සියලුම වියදම් අපි අඩු කරන්නේ. ඒතර ඔයගලන්ට අභ්‍යාස කරනකොට යම් අවබෝධයක් එයි. අපි නැවත මුලට ගිහින් බලමු ආපහු තේරුණාද කියලා. මම දෙවැනි වීඩියෝ එක අවසානයේදී පැහැදිලි කරලා දුන්නා දල ලාභය හොයන්නේ කොහොමද? දල ලාභය හොයන්නේ විකුණුම් ආදායමෙන් විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරලා. ප්‍රධානම ආදායම විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම තමයි දල ලාභය ලැබෙන්නේ. මේ දල ලාභය ගණනය කරාට පස්සේ ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන් එහි දෙවනි කොටස තුලින් අපි බලනවා ලාභයේ දෙවනි ස්වභාවය. ඒකට කියනවා ශුද්ධ ලාභය හෝ අලාභය. අතරම ශුද්ධ ලාභය හෝ අලාභය බලන්න අපි කරන්නේ දල ලාභය අරගෙන ඒ දල ලාභයට ආයතනයේ අනිකුත් සියලුම වියදම් එකතු කරනවා. ඊට පස්සේ සියලුම වියදම් ගිනු අඩු කරනවා. සියලුම ආදායම් එකතු කරලා සියලුම වියදම් අඩු කරනවා. මම ආයෙත් වතාවක් කියන්නම්. ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ දල ලාභය හොයාගත්තට පස්සේ අනෙකුත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. ඉතින් අපි නැවතිලා තිබුණේ ආදායමක් හඳුනා ගන්නා විදිය, නිර්වචනය කරන විදිය. මම නිර්වචනය කරපු විදිය නැවත මතක් කරන්නම්. ආදායමක් නිර්වචනය කරන්නේ හිමිකමට සාපේක්ෂව. අයිතිකරුවන් යොදනු ලබන ප්‍රාග්ධනය හැරුණාම අයිතිකරුවන්ගේ හිමිකම වැඩිවීම සඳහා බලපාන ගනුදෙනු වලට අපි කියන්නේ ආදායම්. අයිතිකරු යොදනු ලබන ප්‍රාග්ධනය හැරුණාම අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙන සෑම ගනුදෙනුවකටම අපි කියන්නේ ආදායම් කියලා. ඉතින් මම පැහැදිලි කරා ව්‍යාපාරයක් ලබන ආදායම් මොනවද? එකක් තමයි ලද වට්ටම්, ලද කුලි, ආයෝජන ආදායම්, වත්කම් විකුණුම් ලාභ, පොලි ආදායම් වගේ දේවල්. right. අපි ලියමු ටියුට් එකේ පිටු අංක 51 බලන්න ආදායම් නිර්වචනය කරලා තියෙනවා. අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර හිමිකමෙහි සිදුවන අනිකුත් වැඩිවීම ආදායම් ලෙස හැඳින්වේ. ඊළඟට තියෙනවා බලන්න දල ලාභය සහ ව්‍යාපාරයේ විසින් උපයන ලද අනිකුත් සියලුම ආදායම් පිළිබඳව මෙහිදී සලකා බලනු ලැබේ. ව්‍යාපාරයක් විසින් උපයන වෙනත් ආදායම් සඳහා නිදසුන් පහත දැක්වේ. ඔයගලන්ට දීලා තියෙනවා නිදසුන් කියලා තැනක් දීලා හිස්තැන් පොලිමක්. අන්න එතන අපි ලියාගමු. එක දල ලාභයට අමතරව ලබන වෙනත් ආදායම් එක ස්ථාවර තැන්පතු වල මුදල් යෙදවීම මගින් ස්ථාවර තැන්පතු වල මුදල් යෙදවීම මගින් ලබන පොලි ආදායම් ස්ථාවර තැන්පතු වල මුදල් යෙදවීම මගින් ලබන පොලි ආදායම් ඇලයිරක් ගාලා ලියා ගන්න පුළුවන් එතනම ආයෝජන ආදායම් කියලා. ආයෝජන ආදායම් අංක 2 ණය හිමියන්ගෙන් ලැබෙන වට්ටම්. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලැබෙන වට්ටම්.
ඇල ඉරක් ගහලා ලියන්න ලද වට්ටම්. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලැබෙන වට්ටම් ඇල ඉරක් ලද වට්ටම්. 3 ගොඩනැගිලි කුලියට ලබා දීමෙන් ලැබෙන ආදායම්. ඇල ඉරක් ගහලා ලියන්න පුළුවන් ගොඩනැගිලි කුලී ආදායම්. ගොඩනැගිලි කුලියට ලබා දීමෙන් ලැබෙන ආදායම් ඇල ඉරක් කුලී ආදායම්. ඊළඟට තවත් එකක් ගන්න පුළුවන් මේක විභාගයට එන්නේ නැහැ. වත්කම් විකුණුම් ලාභ. දැන් ඔය අපි වාහන, ලී බඩු වගේ දේවල් ගත් මිලට වඩා වැඩි මිලකට වික්කහම ඒ ලැබෙන ප්‍රාග්ධන ලාභයන් අපි වෙනත් ආදායම් විදිහට ගන්න. ඊළඟ තවත් එකක් කියන්නම් දරුවනේ ඔයගොල්ලන්ට මේක විෂය නිර්දේශයේ අවසාන පාඩමේදී ආයෝජන පාඩමේදී වැදගත් වෙනවා. තව ලියන්න. සමාගම් වල කොටස් මිලදී ගැනීමෙන් ලැබෙන ලාභාංශ ආදායම්. ඔයගොල්ලෝ ගණිතයේදීත් ඉගෙනගෙන ඇති ව්‍යාපාර කොටස් කියලා කොටසක්. කොටස් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට කියන්නේ ලාභාංශ කියලා. ඒතර ලාභාංශ ආදායම්. ඒතර ඔන්නෝව තමයි ප්‍රධාන වශයෙන් ලැබෙන වෙනත් ආදායම් කියලා සලකන්නේ. ඒවා තමයි වෙනත් ආදායම් වෙන්නේ. right. ටියුට් එකේ නෝට් එක බලන්න. ව්‍යාපාරයක ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කිරීමේදී මෙම ආදායම් සියල්ලම සැලකිල්ලට ගත යුතුයි. ඒ කියන්නේ ධන ලාභය හෙව්වට පස්සේ ඒකට ප්‍රධානම ආදායම විකුණුම් යොදා ගන්නවා. ඊට අමතරව අනිකුත් සියලුම ආදායම් මේ ශුද්ධ ලාභය හොයනකොට සැලකිල්ලට ගන්න ඕන. right. ටියුට් එකේ ගණක් තියෙනවා. අපි හදමු. අභ්‍යාසයේ අංක 3 පිටු අංක 51 අපි ඉන්නේ. right. ගන්න මාත් එක්ක හදමු. ඒක ඔයගලන්ට පෙන්වන්න තියෙන පැහැදිලිවම අර දල ලාභයට වෙනත් ආදායම් එකතු වන ආකාරය ගානක් විදිහට හදලා පෙන්වන්න තමයි තියෙන්නේ. බලන්න. ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයක් තුල ලැබූ ආදායම් හා විකුණුම් පිරිවැය පහත දැක්වේ. අත්පිට විකුණුම්, ණයට විකුණුම්, විකුණුම් පිරිවැය, ඊට අමතරව ලාභාංශ ආදායම්, කඩකුලී ආදායම්, ලැබූ වට්ටම් පොලි ආදායම් කියලා තියෙනවා. අපිට කියනවා ව්‍යාපාරයේ දල ලාභය හෝ දල අලාභය ගණනය කරන්නලු. ඒතර මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නා වගේ දල ලාභය කියන එක අපි ගණනය කරන්නේ ඊටාම කෙටියෙන් ගත්තොත් විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරලා. විකුණුම් ආදායමෙන් විකුණු භාණ්ඩවල පිරිවැය අඩු කරපුවාම තමයි දල ලාභය ලැබෙන්නේ. එතකොට ඔයාලට දැන් මේ ගානේ පැහැදිලිව පෙන්වනවා බලන්න විකුණුම් වල ස්වභාවයන් දෙකක්. එකක් අත්පිට විකුණුම්, අනික ණයට විකුණුම්. මම දෙවෙනි වීඩියෝ එකේදී පැහැදිලිව කිව්වා විකුණුම් කියලා අපි ගන්නකොට ගන්න ඕන ප්‍රධානම ආදායම විකුණුම්. ඒ කියන්නේ ලෙජරේ විකුණුම් ගිනම ශේෂය. ඒක හැදෙන්නේ දරුවනේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් වල එකතුයි. එවනම් අතන විකුණුම් වෙන්නේ 70000 සහ 48000 එකතුව 1,18,000 විකුණුම්. ඒකෙන් අපි අඩු කරනවා විකුණු භාණ්ඩවල පිරිවැය. එවනම් අපි අඩු කරනවා විකුණු භාණ්ඩවල පිරිවැය 52000ක් තියෙනවා. එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. ඒතර අපිට පැහැදිලිව උත්තරයක් එනවා රුපියල් වලින් ගන්න 0.3ට 0.3ම අඩු වෙලා ගිහිල්ලා 8න් 6යි 11න් 6යි රුපියල් 66000ක් වෙනවා මේ ව්‍යාපාරයේ දල ලාභය. ඔකේ දල ලාභය ගණනය කරන්න කියලා තියෙනවා. ඒකයි මම මේක සූත්‍රයක් ආශ්‍රයෙන් ගණනය කරලා පෙන්නන්නේ. දෙවෙනි කොටස ඉල්ලනවා වෙනත් ආදායම් වල එකතුව ගණනය කරන්න. එවනම් වෙන්න පළවෙනි එකට උත්තරේ 2 වෙනත් ආදායම් වල එකතුව ගණනය කරන්න. ඒතර ඔයාලා දැනගත්තා ප්‍රධානම ආදායම විකුණුම් වලට අතිරේකව ලබන ඕනෑම ආදායමක් වෙනත් ආදායමක් වෙනවා. එවනම් ලාභාංශ ආදායම්, කඩකුලී ආදායම්, ලැබූ වට්ටම්, පොලි ආදායම් කියලා කරුණු 4ක් දීලා තියෙනවා. ඒ කරුණු 4ම අපි ගන්නවා වෙනත් ආදායම් යටතේ. right. ලියලා එකතු කරලා ගන්න. ලාභාංශ ආදායම්. ලාභාංශ ආදායම් ගානක් හදනකොට බොහොම පිළිවෙලට එක කෙලින් ඉලක්කම් ලියලා හදන්න ඕනේ. ලාභාංශ ආදායම් 5000යි.
කඩකුලී ආදායම් කඩකුලී ආදායම තියෙනවා 30000ක්. කඩකුලී ආදායම් 30000යි. ලැබූ වට්ටම් 6000යි. ඔය ලැබූ වට්ටම් කියන එක තමයි අපි අර ලද වට්ටම් කියලා ඉගෙන ගත්තේ. මුදල් පොතේ බැරපැත්තේ සිහි වට්ට තීරුවක් ඇරෙට තිබුණේ 10 පන්තියේ 6000යි. පොලි ආදායම් 7000යි. දැන් දරුවනේ මෙන්න මේ වෙනත් ආදායම් ටික ඔක්කොම ඔයගොල්ලෝ එකතු කරලා මෙන්න මෙහෙම සමාන ලකුණක් ඇතුළට ගේන්න. ඒතර ඒ තමයි ව්‍යාපාරයේ ලබලා තියෙන වෙනත් ආදායම්. ඒතර බොහොම වේගෙන් එකතු කරන්න ඕන. මේ බිංදු තුනම එකතු කරාම ඉතින් මෙහෙම බිංදුවක් එනවා. 7යි 13යි 18න් 8යි එකක් විතර 4යි. 48000ක් වෙනවා. මේ ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාරීය කටයුත්ත තුලින් ලැබපු ලාභය තමයි දල ලාභය. අනිකුත් මාර්ග වලින් ලැබපු ආදායම් වල එකතුව තමයි 48000. ඒතර මෙන්න මේ දල ලාභයට වෙනත් ආදායම් එකතු කරනවා කියන එක තමයි මම අර ලාභ වල ප්‍රකාශයේ දෙවෙනි කොටසෙන් කරන කාරණේදී පැහැදිලි කරේ. දැන් බලමු ඔතනින් පස්සේ වියදම් කියන්නේ මොනවද? ඒ වියදම් වලට අදාළ උදාහරණ මොනවද? ඒවා කොහොමද මේ ලාභ වල ප්‍රකාශයට සම්බන්ධ කරන්නේ කියන කාරණේ. right. වියදම්. ටියුට් එකේ අපි ඉන්නේ පිටු අංක 51. වියදම් කියලා අනුමාත්‍රකාවක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න වියදම් අපි හඳුනගමු. සංකල්පයක් විතර වියදම්. ඊපස්සේ වියදම් වලට අයිති වෙන අයිතම මොනවද? ඊළඟට වියදම් වර්ග කරන්නේ කොහොමද? right. වියදම්. දැන් ආදායම් නිර්වචනය කළේ පැහැදිලිවම ගිණුම් කරන සමීකරණය සම්බන්ධ කරලා. ඉතින් වියදම් නිර්වචනය කරන්නේ ගිණුම් කරන සමීකරණය සම්බන්ධ කරලා. දැන් ඔයගලන්ට මතක ඇති මූලික ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම ධන වගකීම. වත්කම් සමානයි හිමිකම ධන වගකීම. මේකේ මේ හිමිකම කියන මූලිකාංගය වෙනස් කරන්න බලපාන කරුණු 4ක් තියෙනවා කියලා කිව්වා. මොන මම ආයෙත් පාරක් එක පැහැදිලි කරනවා කාට හරි තේරුම් නැත්නම් මේ 10 වසරේ 5 වෙනි පාඩමේදී අපි කතා කරපු එකක්. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණ ඇතුළත් කරද්දී මේ හිමිකම කියන මූලිකාංගය වෙනස් කිරීම සඳහා පැහැදිලිවම බලපෑම් කරේ කරුණු 4ක්. එකක් තමයි අමතර ප්‍රාග්ධනය. එතනදී හිමිකම වැඩි වෙනවා. ගැනිලි වලදී හිමිකම අඩු වෙනවා. ආදායම් වලදී හිමිකම වැඩි වෙනවා. අනිත් එක වියදම් වලදී හිමිකම අඩු වෙනවා. පුතේ මේ විදිහට ගිණුම් කරන සමීකරණයට අයිතම ඇතුළත් කළද්දී මම ඉස්සලා ආදායම් නිර්වචනය කළේ කොහොමද? අයිතිකරුවන් යොදනු ලබන ප්‍රාග්ධනය නිසා සහ ආදායම් හා ලාභ නිසා නේද හිමිකම වැඩි වෙන්නේ? ඔව්. ඒතර මම ආදායම් නිර්වචනය කළේ අයිතිකරුවන් යොදලා තියෙන ප්‍රාග්ධනය හැර අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙන ගණදනු කියනවා. ඒතර වියදම් නිර්වචනය කරන්නේ කොහොමද? අයිතිකරුවන් යොදනු ලබන ප්‍රාග්ධනය හැර හිමිකමේ වැඩිවීම ආදායම් නම් අයිතිකරුවන් සිදු කරන ගැනිලි හැරුණාම හිමිකමේ සිදුවන අඩුවීම් වලට අපි කියන්නේ වියදම්. ඒතර අයිතිකරු සිදු කරන ගැනිලි හැරුණාම හිමිකමේ අඩුවීමක් වෙනවා නම් ඒවට අපි කියන්නේ වියදම්. දැන් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේදී මේ ශුද්ධ ලාභය හෝ අලාභය සොයද්දී අර ලෙජරේ ඇතුලේ තියෙන හැම වියදම් ගිණුමක්ම ප්‍රයෝජනෙට ගන්න. දුරකථන ගාස්තු, රක්ෂණ ගාස්තු, සේවක වැටුප්, යන්ත්‍ර ඡය වීම, බොල් ණය, දුන් වට්ටම්, ඊට අමතරව බැංකු ණය පොලි, බැංකු ගාස්තු ආදී සියලුම ස්වභාවයේ අයබාර වියදම් සියල්ලක්ම සැලකිලිට අරගෙන තමයි ශුද්ධ ලාභය හෝ ලාභය සොයන්නේ. දැන් දල ලාභය හොයුවේ කොහොමද අපි? විකුණුම් කියන ආදායම අරගෙන
ඒ විකුණුම් ආදායමෙන් අඩු කළා විකුණුම් පිරිවැය. ඒතර විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරපුවාම තමයි දල ලාභය ආවේ. ඊටාම කෙටියෙන් අන්දොත් දල ලාභය අපි ගත්තේ මෙහෙම. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. ඒතර මේ දල ලාභයට අපි වෙනත් ආදායම් එකතු කරනවා. වෙනත් ආදායම් එකතු කරනවා. අර මං කලින් ලිව්වා වගේ ලද වට්ටම්, ලද කුලී, ලද පොලි ආදී විදිහට එකතු කරලා මෙතන කියනවා. ගෙනාවට පස්සේ මේ දල ලාභයයි වෙනත් ආදායම එකතු කරලා අපි උත්තරයක් ගන්නවා. අරගෙන ඒ උත්තරෙන් ව්‍යාපාරයේ සියලුම වියදම් අඩු කරනවා. මෙන්න මේ වියදම් අඩු කරනවා. හැබැයි ප්‍රායෝගිකව ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් සුද්ධ ලාභය හෝ අලාභය සොයද්දී මේ වියදම් අඩු කිරීම කරන්නේ පැහැදිලිවම ප්‍රධාන ශීර්ෂ හතරකට. දැන් ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු දෙන එකනේ. ඒතර ඒ තොරතුරු ප්‍රයෝජනවත් වන ආකාරයට ඉදිරිපත් කරන්න උවමනා නිසාම වියදම් පවා විවිධ ශීර්ෂ වලට බෙදලා තමයි ඉදිරිපත් කරන්නේ. ප්‍රධාන වශයෙන් කිව්වොත් වියදම් වල ස්වභාවය නෙමේ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන වියදම් කෑලි හතරකට බෙදනවා. එකක් තමයි බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම්. පරිපාලන වියදම්. පරිපාලන වියදම්. මූල්‍ය වියදම්. ඒ වගේම වෙනත් වියදම් කියලා ශීර්ෂ හතරකට බෙදනවා. විශේෂ දෙයක් එතන තියෙනවා ඉගෙන ගන්න. එතකොට දැන් දල ලාභය හොයන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. ඒකට දල ලාභය එනවා. වෙනත් ආදායම් මෙහෙම වර්ගීකරණයක් නැහැ. Tamanට කැමති විදිහට වෙනත් ආදායම් ලියන්න පුළුවන්. හැබැයි වියදම් අපි ප්‍රධාන වශයෙන් කෑලි හතරකට බෙදනවා. මොනවද මේ කෑලි හතර? බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. අතරම දැන් ඔය O level පන්තියේදී ගොඩක් වෙලාවට මේ මූල්‍ය හා වෙනත් කියන වර්ගීකරණය ලොකුවට බලපාන්නේ නැහැ. ඒකට හේතුව මේ උසස් පෙළදී නම් අනිවාර්යයෙන් මේ වර්ගීකරණය වැදගත්. ඔයගොල්ලන්ට ගණන් හදනකොට ඕන මූල්‍ය හා වෙනත් කියලා එක ශීර්ෂයක් යටතේ ලියන්න පුළුවන්. නමුත් අපි ගුරුවත් පොත හා සාමාන්‍ය අච්චු පොතේ ස්වභාවයත් එක්ක ගත්තොත් අපි මේක වියදම් ශීර්ෂ දෙකක තමයි ලියන්නේ. නමුත් ප්‍රායෝගිකව ඕනනම් මේක එක වියදමක් විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔබ අවබෝධ කරගන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදම් අයිතම අපි හතරකට ප්‍රධාන වශයෙන් ශීර්ෂ හතරකට බෙදලා තමයි ඉදිරිපත් කරන්නේ. මොනවද මේ වියදම් හතර ආයත් පාරක් කියන හුරු වෙනකම්? බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. අපි දැන් බලමු නිබන්ධනයේ 51 වෙනි පිටුව. බලන්න හැමෝම 51 වෙනි පිටුව. සුද්ධ ලාභය ගණනය කිරීමේදී සලකා බැලෙන අනෙක් මූලිකාංගය වියදම්ය. ආදායම් ගැන අපි කතා කළා. වියදම් තමයි සුද්ධ ලාභය ගණනය කරන්න දාලා ඊළඟ මූලිකාංගය. පැහැදිලිව කියනවා ගැනිලි නිසා හිමිකමේ සිදුවන අඩුවීම් හැරුණු විට ගැනිලි වියදනු නිසා තමයි හිමිකම අඩු වෙන්නේ. ඒතර මේක හැරුණු විට දැන් ආදායම් නිර්වචනය කරනකොට අපි ගත්තේ අමතර ප්‍රාග්ධනය හැර. එතකොට ගැනිලි හැර කියලා ගන්න තමයි වියදම් නිර්වචනය කරන්නේ. එතකොට අයිතිකරුවන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ තියෙන මුදල් හරි භාණ්ඩ හරි ලබා ගත්තොත් අපි ඒකට ගැනිලි කියලා කියනවා. එතකොට අයිතිකරුවෝ සිදු කරන ගැනිලි හැරුණාම අයිතිකරුවන්ගේ හිමිකම යම් ආකාරයකින් අඩුවන්නේද ඒ අනිවාර්යෙන් වියදමක් නිසා. එතකොට ආයත් පාරක් ඒ නිර්වචනය බලන්න ස්ක්‍රිප්ට් එක දිහා බලන්න ඇඟිල්ල තියාගෙන කියවන්න. ගැනිලි නිසා හිමිකමෙහි සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට හිමිකමේ සිදුවන අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. ගැනිලි නිසා සිදුවන හිමිකමේ අඩුවීම් හැරුණු විට හිමිකමේ සිදුවන අඩුවීම් වියදම් ලෙස හැඳින්වේ. රක්ෂණ ගාස්තු හයිලයිට් කරගන්න. කඩකුලි, සේවක වැටු, ස්ථාවර වත්කම් වල සිදුවන ඡය වීම, අපි ඔය ස්ථාවර වත්කම් වලට කියන්නේ දීපල පිරියත උපකරණ කියලා, ඡය වීම, බොල් ණය කපා හැරීම ආදිය වියදම් ලෙස අපි සැලකිල්ලට ගන්න. මෙම වියදම් පහත දැක්වෙන අයුරින් වර්ග කර දක්වන්න පුළුවන්.
ඉහත දක්වන ලද වියදම් වර්ග පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් පහත දැක්වේ. නිබන්ධනය 52 පිටුව පෙරලා ගන්න. 52 පිටුවේ තියෙනවා ඔයගලන්ට කොටු තුනක් ඇතුළත් කරලා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම් සහ වෙනත් වියදම්, මූල්‍ය වියදම් ආදී විදිහට අපි ඒව ගැන සාකච්ඡා කරමු. right. සටහන් පොත අරගෙන පොඩි සටහනක් අපි ලියාගමු. මේ දක්වා කරපු ටික ඉතාම කෙටියෙන් මේ විදිහට ලියා ගන්න. ලියන්න අනුමාතෘකාවක් ශුද්ධ ලාභය හෝ අලාභය. සටහන් පොතේ ලියන්න ශුද්ධ ලාභය හෝ අලාභය. ඒ යටතේ මෙහෙම ලියා ගන්නකො ඉතාම කෙටියෙන්. දල ලාභය ගණනය කර ගැනීමෙන් පසු බොහොම කෙටි සටහනක් දෙන්නේ. දල ලාභය ගණනය කර ගැනීමෙන් පසු අනෙකුත් සියලුම ආදායම් දල ලාභය ගණනය කර ගැනීමෙන් පසු අනෙකුත් සියලුම ආදායම් ඊට එකතු කොට ව්‍යාපාරයේ සියලුම වියදම් අඩු කිරීම මගින් ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කෙරේ. ඡේද කරලා ලියන්න. වියදම් ප්‍රධාන ශීර්ෂ හතරකට වර්ග කොට ඉදිරිපත් කෙරේ. වියදම් ප්‍රධාන ශීර්ෂ හතරකට වර්ග කොට ඉදිරිපත් කෙරේ. පොත මැදින් ලියා ගන්න. 1. බෙදා හැරීමේ වියදම්. 2. පරිපාලන වියදම්. 3. මූල්‍ය වියදම්. 4. වෙනත් වියදම්. හරි. දැන් ටියුට් එකේ 52 පිටුවට යන්න. අපි මුලින්ම බලමු බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ මොකක්ද? බොහොම සැහැල්ලුවෙන් තේරුම් ගන්න මේවා මේ ගොඩාක් අමාරුවට හිතන්න යන්න එපා. කටපාඩම් කරන්න එපා කිසිම දෙයක්. අවබෝධයෙන් තේරුම් ගන්න මොන වගේ දෙයක්ද බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ ගිහිල්ලා තියෙන හැම කෙනෙක්ම වගේ සිංගර් ආයතනයට. ඊට අමතරව සාමාන්‍යයෙන් වෙළඳපොලේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික බඩු අලෙවි කරන තැන් වලට ගිහින් තියෙනවා. අබාන්ස් එකට ගිහින් තියෙනවා, සොෆ්ට්ලොජික් එකට ගිහින් තියෙනවා. ඊට අමතරව සිංගර් එකටවත් අඩුම ගානේ ගිහින් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිව ඉලෙක්ට්‍රොනික බඩු විශේෂයෙන් ශීතකරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි පංකාවක්. එහෙම නැත්නම් වොෂින් මැෂින් එකක් වගේ එකක් ගත්තාම ඒගොල්ලන්ගේ වෙනම ලොරියක් තියෙනවා. ඒකේ වෙනම රියදුරකුත් ඉන්නවා. ඒගොල්ලෝ විසින් අපේ ගෙදරටම මේ භාණ්ඩ ගෙනල්ලා දෙනවා සමහරලාවට සවි කරලත් දීලා යනවා. එතකොට ඒ ලොරි වලට තෙල් ගහන්න ඕන. ඒ රියදුරන්ට වැටුප් ගෙවන්න ඕන. ඒ ලොරි රථ ඇතුළු මෝටර රථ ෂය වීම වලට ලක් වෙනවා. එතකොට ඒ බෙදා හැරීම සඳහා දරන වියදම් වර්ගයක්. ඊට අමතරව එලිෆන්ට් හවුස් වගේ සමාගම් ගත්තාම ඔයගොල්ලන් දැකලා ඇති ලොරි රථ මගින් විවිධ භාණ්ඩ දිවයින පුරා බෙදා හැරීම සඳහා විවිධ අලෙවි කළමනාකරුවන්. අර ටයි එකක් දාලා ලොරියෙන් බහලා යන්නේ. එවැනි සේවකයන් ආයතන වල කටයුතු කරනවා. ඒගොල්ලෝ විකුණුම් සේවකයෝ. ඒතර ඒගොල්ලන්ට වැටුප් ගෙවන්න ඕන. ඊට අමතරව නිෂ්පාදිත ඉලක්ක පාරිභෝගිකයන්ට අලෙවි කරන්න භාණ්ඩ ප්‍රවර්ධනය කරනවා. ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. නිවුස් පේපර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඊට අමතරව දැන් නම් මේ දවස්වල ඔය Facebook වගේ සමාජ ජාල
YouTube වගේ දේවල් ඊට අමතරව විවිධ ආකාරයේ ප්‍රචාරණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා. ඔන්න වගේ ආයතනයක් විසින් තමන් අලෙවි කරන නිෂ්පාදිත ඉලක්ක වෙළඳපොලේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න. එහෙම නැත්නම් අලෙවි කරන භාණ්ඩ ඉලක්ක ගනුදෙනුකරුවන්ට බෙදා හරින්න. දරණ යම් යම් වියදම් තියෙනවා. අන්න ඒවා අපි හඳුනාගන්නේ බෙදා හැරීමේ වියදම් හැටියට. එතකොට අර පොදුවේ ගත්තාම ලෙජරේ ඇතුලේ තියෙනවා වියදම් ගිණුම් ඉතා විශාල සංඛ්‍යාවක්. ඒ වියදම් ගිණුම් අපි වර්ග කරලා හඳුනා ගන්න එක තමයි මේ ඉගෙන ගන්න. පුතේ දැන් ඔයාලා කවුරුකුත් මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අභ්‍යාස විසඳනකොට මේ වියදම් ඔයාලට නිකම්ම වර්ග කරලා ගන්න තේරෙනවා. මේකේ හරය තේරුම් ගන්න. දැන් ඇත්තටම මම ගොඩක් කලාවට ඔයගලන්ට පුරුදු කරන්නේ හිතන් ඉගෙන ගන්න. කටපාඩම් කරන්න එපා එක් විෂයක්වත්. විෂය හරියට තේරුම් ගත්තාම ඕන තැනකට එක යොදවන්න පුළුවන්. ඔයගලන් උසස් පෙළදී ව්‍යාපාර වාණිජාංශයෙන් ඉදිරිපත් වුණේ නැතත් ඔයගලන් වෙනත් විෂය ධාරාවලින් උසස් පෙළ ඉගෙන ගත්තත් ඔයගලන් හිතන් ඉගෙන ගන්න. පරිකල්පන හැකියාව තමයි අපි හදා ගන්න ඕනේ. ඒ නිසා කවුරුකුත් මේවා කටපාඩම් කරන්න එපා. ඉලක්ක වෙළඳපොලක ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා ඔවුන්ගේ අතට පත් කරන්න දරණ වියදම් වලට තමයි බෙදා හැරීමේ වියදම් කියන්නේ. අපි දැන් බලමු සාමාන්‍යයෙන් බෙදා හැරීමේ වියදම් වලට අයිති වෙන්නේ මොනවද? එකක් තමයි ඉන්ධන වියදම්. ඔය වාහන වලට තෙල් ගහන්න ඕන. එතකොට ඒ තෙල් සඳහා යන වියදම්. ඊළඟට විකුණුම් සේවකයන්ට ගෙවන වේතන. අර මං කිව්වේ අලෙවි නිලධාරීන් කියලා කණ්ඩායම. විකුණුම් සේවක වේතන. ඊට අමතරව ණයට විකිණීම නිසා ඇතිවන වෙළඳ ණය ගැතියන්ට එරෙහිව කපා හරින බොල් ණය. අපි 17 වෙනි නිපුණතාවයේදී ගැළපිළිවෙලදී මේවා ගැන මම පුළුල්ව කියලා දෙන්නම්. බොල් ණයක් කියන්නේ ණයට විකිණීම මත ඇතිවන ණය ගැතියන්ගේ නිශ්චිතව නොලබන ණය. ඒක ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් වියදමක්. විකිණීම නිසා ඇතිවන වියදමක් නිසා ඒක බෙදා හැරීමේ වියදමක් වෙනවා. ඊට අමතරව දුන් වට්ටම්. මෝටර රථ ෂෙවීම්. මේ ෂෙවීම් ගැන එහෙම ගැළපිළිවෙලදී සාකච්ඡා කරනවා. මෝටර රථ ෂෙවීම්. මෙන්න මේ වගේ වියදම් තමයි සාමාන්‍යයෙන් අපි බෙදා හැරීමේ වියදම් කියන්නේ. ගෙන යාමේ වියදම් කියලා පිරික්සුමේ යම් ගිණුම් ශේෂයක් තිබ්බොත් ඒක ගන්න බෙදා හැරීමේ වියදම් වලට. ගෙන ඒමේ වියදම් නෙවෙයි. ගෙන ඒමේ වියදම් කියලා තිබ්බොත් අර දලලාභය සොයනකොට ගැණුම් වලට එකතු වෙනවා. ගෙන යාමේ වියදම් කියලා තිබ්බොත් අපි ඒක බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි ගන්න. මොනවද බෙදා හැරීමේ වියදම් වලට සාමාන්‍යයෙන් වටෙන්නේ? මෝටර රථ වලට භාවිත කරන ඉන්ධන වියදම්, වෙළඳ සේවක වේතන, බොල් ණය, ඔය උසස් පෙළදී කියන්නේ හානි කරන අලාභ කියලා. දුන් වට්ටම්, මෝටර රථ ෂෙවීම්, ගෙන යාමේ වියදම්. ඊට අමතරව අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන් ප්‍රචාරණයේ වගේ වියදම්. ඇඩ්වර්ටයිසින් නැත්නම් පබ්ලිසිටි වලට දරන වියදම්, ප්‍රසිද්ධිය පබ්ලිසිටි කියන්නේ ප්‍රචාරණය සඳහා දරන වියදම් අපිට බෙදා හැරීමේ වියදම් වලට ගන්න පුළුවන්. රයිට්. ටියුට් එකේ 52 පිටුවේ ඔයගොල්ලෝ අර කොටුව තුල ලියන්න බෙදා හැරීමේ වියදමක් කියන්නේ මොකක්ද? ලියන්න. ව්‍යාපාරයේ විසින් අලෙවි කරනු ලබන භාණ්ඩ ඉලක්ක ගනුදෙනුකරු වෙතට බෙදා හැරීම සඳහා හෝ ආයතනයේ විකුණුම් වර්ධනය කර ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම් රතු පාට පෑනෙන් ලියන්න බෙදා හැරීමේ වියදම් වේ.
උදාහරණ සාමාන්‍ය පාටින් හරහට ලියාගෙන යන උදාහරණ ගෙන යාමේ වියදම් ක්‍රමාදිතා ලියන්න. ඉන්ධන වියදම් මේ බෝඩ් එකේ තියෙනවා මේ බෝඩ් එකේ තියෙන ටික තමයි සර් කියන්නේ. ඉන්ධන වියදම් විකුණුම් සේවක වේතන බොල් ණය දුන් වට්ටම් මෝටර රථ ක්ෂය වීම ප්‍රචාරණය. හරි. අපි දැන් කතා කරමු පරිපාලන වියදමක් කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තාම බොහෝ ආයතනවල කාර්යාලයක් තියෙනවා. දැන් අපි මේ දක්වා පන්ති කරපු ඔක්ස්ෆර්ඩ් ආයතනයේ කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලයේ ලිපිගොනු පවත්වාගෙන යාමක් කරනවා කාර්යාලීය කටයුතු සඳහා. ඔයගොල්ලෝ ගෙවන පන්ති ගාස්තු පිළිබඳව සලකනු කරනවා. අපි දෙන සමහර තොරතුරු සලකනු කරනවා. ඊළඟට පරිගණක පද්ධතියක් තියෙනවා. ඒ තොරතුරු ඇතුළත් කරන වෙනම නිලධාරිනියක් ඉන්නවා. ඔයගොල්ලන්ට මතක ඇති. ඒක සාමාන්‍යයෙන් ආයතනයක් ගත්තාම ආයතනයක මේ ලිපිගොනු පවත්වාගෙන යාම ඇතුළු කාර්යාලය ආශ්‍රිතව දරන්න ඕන වියදම් තියෙනවා. ඒ වගේම ආයතනයක ගොඩනැගිල්ල හා ඊට සවි කර ඇති දේ වෙනුවෙන් දරන්න යම් වියදම් සිද්ධ වෙනවා. උදාහරණයකට ලයිට් බිල්, ජල බිල් පත් ගාස්තු, සාමාන්‍යයෙන් ගොඩනැගිල්ල නඩත්තු කරන්න යන වියදම්, පිරිසිදු කිරීමේ වියදම් වගේ දේවල්. ඒතර මේ ආයතනයක ගොඩනැගිල්ල ඒ වගේම ගොඩනැගිල්ලට සවි කරලා තියෙන දේවල් නඩත්තු කරන්න වෙන්න පුළුවන්. ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා දරන වියදම් කාර්යාලය ආශ්‍රිතව. අන්න ඒ වගේ ඒවාට අපි කියන්නේ පරිපාලන වියදම්. අත වශයෙන්ම බෙදා හැරීමේ වියදම් හා පරිපාලන වියදම් කියන ශීර්ෂ දෙකට තමයි වැඩිපුරම අභ්‍යාසවල තොරතුරු යෙදෙන්නේ. මේ මූල්‍ය වියදම් සහ වෙනත් වියදම් වලට සාමාන්‍ය පෙළදී ඉතාම ස්වල්ප ගණදෙනු කියන්නේ ගිණුම් ශේෂයන් කීපයක් තමයි එන්නේ. නිසා ඔබ අවබෝධ කරගන්න පරිපාලන වියදම් සහ බෙදා හැරීමේ වියදම් අයිතම දෙක හොඳින් අවබෝධ කරගන්න. ඒ දෙකට වැටෙන්නේ නැති ඕනම එකක් මේ වර්ගයේ දෙකක් වෙනවා. ඔයගොල්ලන්ට අවබෝධයෙන්ම මේ තුන පැහැදිලිව වෙන් කරලා ගන්න පුළුවන් නම් මේ ටිකට වැටෙන්නේ නැතිව වෙනත් වියදම් වෙනවා. එහෙනම් අපි දැන් බලමු පරිපාලන වියදම් ආයත පාර. ආයතනයක කාර්යාලීය කටයුතු ඔෆිස් එකේ වැඩ පවත්වාගෙන යන්න. ඒ වගේම ගොඩනැගිල්ල හා ඊට සවි කර ඇති දේවල් පවත්වාගෙන යන සහ නඩත්තු කරන්න අපිට දරන්න සිද්ධ වන වියදම් වලට අපි කියන්නේ පරිපාලන වියදම්. පරිපාලන වියදම්. උදාහරණයක් මම තේරෙන්න ඕන නිසා උදාහරණ කීපයක් ලියන්නම්. පරිපාලන වියදම් වල විදුලි වියදම්. විදුලි වියදම් කියන එක අපි ගණන් ගන්නේ පරිපාලන වියදමක් හැටියට. විදුලි වියදම්. ජල බිල්පත් ගාස්තු. මට මෙහෙම 100ක් විතර ලියන්න පුළුවන්. ඒ තරම් ආයතන වල පරිපාලන වියදම් තියෙනවා. ජල බිල්පත් ගාස්තු. රක්ෂණ ගාස්තු. ආයතනයේ සේවකයෝ වෙන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ගොඩනැගිලි වෙන්න පුළුවන්. භෞතික තොග වෙන්න පුළුවන්. ඒ රක්ෂණය කරන්න දරන වියදම්. ඊළඟට ප්‍රාදේශීය සභාවට ගෙවනවා ආයතනයේ බිම් ප්‍රමාණය පදනම් කරගෙන බද්දක් වරිපණ. ඊට අමතරව සේවක වැටු. පටලව ගන්න එපා. වෙළඳාමේ නියුක්ත සේවකයන්ට ගෙවනවා නම් ඒක බෙදා හැරීමේ වියදමක්. මේ කතා කරන්නේ කාර්යාලය ආශ්‍රිතව වැඩ කරන සේවකයන්ට ගෙවන වැටු. ඒතර අපි මේ ගණකාධිකරණයේ යෙදෙන අය හැටියට අපිට ගෙවන වැටු, ගණකාධිකාරී වැටු, ලිපිකරු වැටු පවා වැටෙන්නේ පරිපාලන වියදම්. මේ හැරුණාම අපිට මේකට ගොඩාක් තව කරුණු ඇතුළත් කරන්න පුළුවන්. ගොඩනැගිලි ක්ෂය වීම, යන්ත්‍ර ක්ෂය වීම, ලීබඩු ක්ෂය වීම ආදී සියලුම ක්ෂය වීම වැටෙන පරිපාලන වියදම් වලට. මෝටර රථ ක්ෂය හැරුණාම ඕනෑම වත්කමක සිදුවන ක්ෂය වීම ගන්න පරිපාලන වියදම් හැටියට. ඒතර ඔයාලා අවබෝධ කරගන්න ආයතනයක ගොඩනැගිල්ල සහ ඊට සවි කර ඇති දේ සම්බන්ධයෙන් හරි ආයතනයේ කාර්යාලය ආශ්‍රිතව හරි දරන්න වනවන යම් වියදමක් අපි ඒව හඳුනගන්න දරුවනේ පරිපාලන වියදම් හැටියට. මොනවද? පරිපාලන වියදම් හැටියට. රයිට්. අපි එම ලියන්න පරිපාලන වියදම්.
ව්‍යාපාර ආයතනයක ගොඩනැගිල්ල සහ ඊට සවිකර ඇති දෑ සම්බන්ධයෙන් හෝ ලිපිගොනු පවත්වාගෙන යාම ඇතුළු කාර්යාලය ආශ්‍රිතව දැරීමට සිදුවන වියදම් පරිපාලන වියදම් එක රතු පාට පැනල් ලියමු. පරිපාලන වියදම් ලෙස හැඳින්වේ. උදාහරණ මම බෝඩ් එකේ තියෙනවට අමතරව තව කීපයක් කියනවා. මේ බෝඩ් එක අනුපිළිවෙලට ලියා ගමු. එක විදුලි වියදම්. හරහට ලියන්න කමාදාර ටියුට් එකේ ඉඳ මදිනේ. ජල බිල්පත් ගාස්තු. රක්ෂණ ගාස්තු. වරිපණම්. සේවක වැටු. දුරකථන ගාස්තු. මීට අමතරව මම ෂයවීම් වලට අදාළ උදාහරණ කීපයක් කියන්නම්. යන්ත්‍ර ෂයවීම්. ළමයි ෂයවීමට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩිප්‍රිසියේෂන් කියලා. ෂයවීම් කියන වචන ලියන්නේ මේ විදිහට. මේ ෂයවීම්. ගොඩනැගිලි ෂයවීම්. රයිට් ප්‍රමාණවත්. අපි අභ්‍යාස කරනකොට ඔයගලන්ට හොඳට අඳුර ගන්න පුළුවන් මේ වියදම් වර්ග කරලා. ඊළඟට පුතේ මම ටග් ගාලා ඔයගලන්ට කියලා දෙනවා 53 වෙනි පිටුවේ තියෙන වියදම් වර්ගයේ මූල්‍ය වියදම්. 53 පිටුවට යන්න මූල්‍ය වියදම්. දැන් අපි දන්නවා සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තාම ඒ ව්‍යාපාරවලට අයිතිකරුවා යොදන මුදල් සමහරලාට ඒ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න ව්‍යාප්ත කරගන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒතර මේ බැංකු වගේ අරමුදල් සම්පාදන මාර්ගවලට ගිහිල්ලා විවිධ කොන්දේසි මත පදනම් වෙලා දිගු කාලීනව ගෙවීමේ පරමාර්ථය ඇතිව බැංකු ණය වගේ දේවල් ලබා ගන්නවා. ඒතර මේ බැංකු ණය වලට පොලී ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ගොඩක් ව්‍යාපාරිකයෝ තමන්ගේ ගනුදෙනු ආරක්ෂිතව කරගන්න බැංකු ජංගම ගිණුම් පවත්ත ගන්නවා. ඒතර ඒ වෙනුවෙන් අයිරා පොලී වගේ දේවල්, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු වගේ දේවල් දරන්න වෙනවා. ඒතර මෙන්න මේ වගේ ආයතනයක බැංකු ජංගම ගිණුම් ආශ්‍රිතව දරන්න වන යම් වියදම් හෝ අර බැංකු ණය වගේ අරමුදල් සම්පාදන මාර්ග නිසා දරන්න වන යම් මූල්‍ය පිරිවැයන් අපි මූල්‍ය වියදම් කියලා ගන්නවා. මම කලිනුත් කිව්වා වගේ බෙදා හැරීමේ වියදම් සහ පරිපාලන වියදම් වලට අමතරව ඊටාම ස්වල්ප වියදම් ප්‍රමාණයක් තමයි ගිණුම් ශේෂ ප්‍රමාණයක් තමයි මේ මූල්‍ය වියදම් වලට එන්නේ. මම උදාහරණ කීපයක් බෝඩ් එකේ ලියන්නම් මතක් වෙන්න ඕගලන්ට. එකක් තමයි බැංකු ණය පොලි. ඊළඟට බැංකු අයිරා පොලි. බැංකු ගාස්තු. චෙක් පොත් ගාස්තු. මෙන්න මේ වගේ වියදම් වලට අපි කියන්නේ මූල්‍ය වියදම්. ඒතර ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා ඇති මේ හැම එකක්ම බැංකුවක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. යම් මූල්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා තියෙන ඒ ආශ්‍රිතව දරන්න වෙන වියදම්. ඒතර ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ආයතනයක මේ බැංකු ජංගම ගිණුම් ඒ වගේම ආයතනයේ කටයුතු පවත්වාගෙන යාමේදී අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා දරන්න වෙන පිරිවැයන් තමයි අපි මූල්‍ය වියදම් යටතට වර්ග කරන්නේ. ඒතර මෙන්න මේවා තමයි මූල්‍ය වියදම් වලට අපි ගන්න.
right අපි එහෙම ලියනවා මූල්‍ය වියදම් යටතේ මෙහෙම ව්‍යාපාර ආයතනයක් විවිධ අරමුදල් සම්පාදන මාර්ගවලින් අරමුදල් ලබා ගැනීමේදී විවිධ අරමුදල් සම්පාදන මාර්ගවලින් අරමුදල් ලබා ගැනීමේදී ඒ වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් හෝ බැංකු ජංගම ගිණුම් ආශ්‍රිතව දැරීමට සිදුවන වියදම් මූල්‍ය වියදම් ලෙස හැඳින්වේ. උදාහරණ හරහට ලියා ගන්න ටියුට් එකේ දැන් අතරම මේ වීඩියෝ එක කරගෙන යන්නේ පැහැදිලිවම අපේ ගෙදර. ඉතින් මේක තුල ගෙදර කරගෙන යනවා අපේ ගෙදර පාර අයිනේ තියෙන්නේ. ඒත් එක සමහරලාවට මේ පාරේ යන වාහනවල ශබ්ද ඊට අමතරව අවට ගෙවල් වල ශබ්ද සමහරලාවට වීඩියෝ එකට එනවා. ඒක ගැන වැඩි හිතන්න එපා. මොකද මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට මේ මොන ක්‍රමෙන් හරි මේ වැඩපිළිවෙල කරගෙන යන්න ඕන නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මම ඔන්ලයින් ක්ලාස් වලට අපිට කැමැත්තක් නැහැ. මේ වැඩේ කරන්නේ ඔයගොල්ලන්ගේ සුබ සිද්ධිය සඳහාමයි. ඒ නිසා මේ වගේ බාධා වැඩි හිතන්න නැතුව ඔයාලගේ ඉලක්ක වලට යන්න අපි මොන බාධකයාවත් අපේ ඉලක්ක වලට යන්න ඕන. ඒ නිසා මේවා එච්චර බාධා කරගෙන අපි පුළුවන් තරම් උපරිම තාක්ෂණය පාවිච්චි කරලා පුළුවන් තරම් ඔයාලට දෙන මේ වීඩියෝ හොඳින් දෙන්න බලාපොරොත්තු වෙනවා අනිත් ඒවාට වඩා මට පුළුවන් මට්ටමේ. ඉතින් ඔයාලා ඒක ගැන හිතන්න නැතුව පුළුවන් තරම් මේක කොහොම හරි දරාගෙන කරගන්න බලන්න. රයිට් පුතේ. ඒතර අපි මූල්‍ය වියදම් වලට උදාහරණ මම හිතන්නේ ලියමින් හිටියේ බැංකු ණය පොලි, බැංකු අයිරා පොලි, බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු කියනවා තමයි උදාහරණ වෙන්නේ. මම නෝට් එක නැවත මතක් කරොත් මූල්‍ය වියදම් වල ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට විවිධ මාර්ග වලින් අරමුදල් සම්පාදනය කරගන්නෝ. ඒ අරමුදල් සම්පාදනය කරගන්නකොට ඒ වෙනුවෙන් දරන්න ඕන යම් වියදම්, ඒ වගේම ජංගම ගිණුම් ආශ්‍රිතව දරන්න ඕන වියදම් වලට තමයි අපි මූල්‍ය වියදම් කියලා කියන්නේ. දැන් ඔයාලට හොඳටම පැහැදිලි මෙන්න මේ වියදම් අයිටම තුනට වැටෙන්නේ නැති මොන හරි වියදම් වර්ගයක් තියෙනවා නම් ඒක පැහැදිලිවම අපි පෙන්වන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වෙනත් වියදම් කියන ශීර්ෂය යටතේ. එතකොට බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම් වලට වැටෙන්නේ නැති ඕනෑම වියදමක් අපි නිරූපණය කරන්නේ වෙනත් වියදම් කියන ශීර්ෂය යටතේ. අපි එහෙම ලියනවා ටියුට් එකේ 52 පිටුවේ යට වෙනත් වියදම්. මෙහෙම ලියන්න බෙදා හැරීමේ වියදම්. කමා පරිපාලන වියදම් හා මූල්‍ය වියදම් යනාදී අයිතමයන්ට නොවැටෙන අනෙකුත් සෑම වියදමක්ම ඇතුළත් කරනු ලබන්නේ වෙනත් වියදම් යටතේය. අතරම O level පන්තියේදී මේ වෙනත් වියදම් කියන එකට දාන්න තොරතුරු දෙන්නේ නැති තරම්. හැබැයි උසස් පෙළ ඔය 13 වසරේ අයියලා අක්කලාට අපි ගණන් හදනකොට මේ වෙනත් වියදම් වලට විශාල අයිටම් ප්‍රමාණයක් එනවා. 13 වසරේදී. සමාගම් කියලා නිපුණතාවයකදී පුතාලට එහෙම නැහැ. තාම ස්වල්ප ප්‍රමාණයක් තමයි වෙනත් වියදම් වලට දෙන්නේ. එකක් ලියා ගන්න උදාහරණ තොග හානි අලාභ. ඊළඟට තවත් එකක් තියෙනවා මුදල් වංචා අලාභ. මුදල් අය කැමිවරුන් කැෂියර් එකේ ඉන්න කට්ටිය යම් ආකාරයකින් වංචාවක් කළොත් ඒ ආශ්‍රිත වන අලාභය අපි ගණන් ගන්නේ වෙනත් වියදමක් හැටියට. උසස් පෙළදී නම් අපි ගන්නවා තව එකක් තොගාගේ කපා හැරීම කියලා. දරුවෝ ඕගොල්ලන්ට ඒක අදාළ නැහැ. නමුත් ගුරුවත් පොතේ තියෙන එකක් නැහැ.
අපි දැන ගැනීම සඳහා විශේෂ පාඩක ලියා ගමු. තොග අගය කපා හැරීම. තොග අගය කපා හැරීම. තොග පිරිවැයේ සිට සුද්ධ උපලබ්ධිය අගය දක්වා කපා හැරීම කියලා එකක් 12 පන්තියේදී අපි අයියලා අක්කලාට උගන්වනවා. තොග අගය කපා හැරීම කියන්නේ වෙනත් වියදමක්. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයක වියදම් වර්ගීකරණය කරන්නේ. ඒතර අපි හතරවෙනි වීඩියෝ එකේදී බලමු කොහොමද මේ ශුද්ධ ලාභය හෝ අලාභයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේදී හදනකොට ඒ ආශ්‍රිතව මේ වියදම් නිරූපණය කළා ශුද්ධ ලාභය හෝ අලාභය සොයන්න. අපි එහෙනම් හතරවෙනි වීඩියෝ එකේදී හම්බෙනවා අද සාකච්ඡා කළේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයක දල ලාභය සොයලා ඒ ආශ්‍රිතව වෙනත් ආදායම් ඊට එකතු කරලා වියදම් වර්ග කරන්නේ කොහොමද කියන කාරණය. නැවතත් මම කෙටියෙන් පැහැදිලි කරොත් මෙන්න මෙතනින් අපි පන්තිය නවත්තන්නේ. දල ලාභය ධන වෙනත් ආදායම්. දල ලාභය ධන වෙනත් ආදායම් ඍණ වියදම් කියන සූත්‍රයේ ආශ්‍රයෙන් අපි සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. එතකොට දල ලාභය ගණනය කරන විදිහ අපි දෙවෙනි වීඩියෝ එකේදී පැහැදිලිව තේරුම් ගත්තා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. තුන්වෙනි වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කළේ වෙනත් ආදායම් මොනවද? වියදම් වර්ග කරන්නේ කොහොමද කියන කාරණා. වියදම් ප්‍රධාන ශීර්ෂ හතරකට බෙදනවා. මොනවද? බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම් සහ වෙනත් වියදම්. එතකොට අපි හතරවෙනි වීඩියෝ එක ආරම්භයේ සිට සුද්ධ ලාභයේත් ගැටලු විසඳීම කරනවා. ඊළඟට 5 6 7 කියන වීඩියෝ තුනේදී මේ නිපුණතාවය අවසන් වෙනවා 16 වෙනි පාඩම. හරි. එහෙනම් ඔයගලන්ට ආයුබෝවන්. අපි ආයේ 4 වෙනි වීඩියෝ එකේදී මුණ ගැහෙමු. ආයුබෝවන්.